අදත් අපි එකතු වෙලා ඉන්නවා Teach Me Online වැඩසටහනත් එක්ක. අද අපි කතා කරන්න හදනවා 6 ශ්‍රේණිය ගණිතය සමාන 8 ශ්‍රේණිය ගණිතය 6 වෙනි පාඩම. ඒතර 8 ශ්‍රේණියේ පෙර පාඩම් පහම ඔබ මේ විදිහින් ආරම්භලා ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් අපි අද 6 වෙනි පාඩමේ පෙර පාඩම් වල වගේම පාඩම සාරාංශගතකරණයක් කරලා ඒ වගේම අභ්‍යාසයන් සාකච්ඡා කිරීම තමයි ආරමුණ වෙන්නේ. අපිට දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙනවා පෙළපොතක්. ඒ පෙළපොත සාකච්ඡා කිරීම තමයි Teach Me Online මේ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කලින් පාඩම් වගේම මේ පාඩමේත් විශේෂ දේවල් ඕගලන්ට අලුතෙන් අහන්න දේවල් ඒ වගේම මතක හිටින්න ඕන දේවල් මනසට වදීවි කියලා විශ්වාසයක් ඇතුව අපි පටන් ගමු අද පාඩමත්. අද තියෙන්නේ ඝන වස්තු කියන පාඩම. ඉතින් මේ ඝන වස්තු කියන පාඩම ගැන කතා කරන්න කලින් මම පොඩ්ඩක් කියන්න ඕන Teach Me Online වලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි අධ්‍යාපනය කාලය ධනය ශ්‍රමය සියල්ල ඉතිරි කරමින් අධ්‍යාපනය අන්තර්ජාලය තුලින් ඔබේ දෙපා මුලටම ගෙනීමේ වැඩසටහනක් තමයි අපි මේ Teach Me Online වලින් කරගෙන යන්නේ. එහි එක් පියවරක් විදිහට අපි මේක අද කරගෙන යනවා. ඉතින් ඝන වස්තු ගැන කතා කරද්දී මතක තියාගන්න 8 වෙනි ශ්‍රේණියට තමයි මේ ඝන වස්තු කියන පාඩම අපිට දාලා තියෙන්නේ. ඒතර ඝන වස්තු වල යම්කිසි පරාසයකට අපි මේ සම්බන්ධව කතා කරන්න තියෙනවා. ඒතර මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට සවිදි අෂ්ටතලය, සවිදි ද්වාදශ තලය සහ සවිදි විසන්ති තලය යන ඝන වස්තු වල ආකෘති සැකසීමට එම ඝන වස්තු වල දාර ශීර්ෂ සහ මුහුණත් ගණන ඇසුරෙන් ඔයිලර් සම්බන්ධතාවය සත්‍යාපනය කිරීමට සහ දෙන ලද ඝන වස්තු අතරින් ප්ලේටෝ කැට වෙන් කර හඳුනා ගැනීම සඳහා ඒවායේ ලක්ෂණ විස්තර කිරීම යන කතන්දර ටික තමයි අපිට ඉතින් මෙන්න මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඝනකාභයක්, ඝනකයක්, සවිදි චතුස්තලයක්, පතුල සමචතුරස්‍ර පිරමීඩයක්, ත්‍රිකෝණ ප්‍රිස්මයක් කියන රූප ටිකක් අපිට පෙන්වුම් කරලා තියෙනවා ඝන වස්තු විදියට. ඔයිට වඩා ලෝකයේ සමාජයේ එදිනදා ජීවිතයේ ඕන තරම් ඝන වස්තු අපිට දකින්න පුළුවන්. ඝන වස්තුවක් කියන දෙයින්ම අර්ථ දැක්වෙන්නේ හොඳින් මතක තියාගන්න අවකාශයේ යම් විඩක් ගන්නා වස්තුන්. උදාහරණයක් විදියට ඔබට යම් කිසි දෙයක් අවකාශයේ පැහැදිලිව අතින් ඇල්ලිය හැකි නම් එය ඝන වස්තුවක් විදියට හැඳින්වෙනවා. හොඳට මතක තියාගන්න ඝන වස්තුවකට මාන තුනක් අයත් වෙනවා. ඒ චුට්ටක් බර වැඩි වෙයි වචනය මාන තුනකින් අපි සඳහන් කරන්නේ දිග පළල උස කියන ඒකකයන් තුනකට යටත් වෙන වස්තුවක් තමයි පුතේ ඝන වස්තුවක් කියලා කියන්නේ. උදාහරණයක් එක්කම මේ උදාහරණ රූප පහෙන්ම ඔබට ඒක හොඳින් විස්තර වෙනවා ඇති. දිග පළල උස සහ මාන තුනකින් නිරූපණය වන වස්තුන් ටිකක් අපිට පෙන්වුම් කරලා තියෙන නිසා. ඉතින් 6 7 ශ්‍රේණි වලත් ඔබ ඝන වස්තුන් සම්බන්ධව අධ්‍යයනයක් කරලා තියෙනවා. ඉතින් 8 ශ්‍රේණියේ ඉහාට ගියපු දෙයක් කතා කරන්න තියෙනවා කියලා තේරෙනවා ඇති. මොකද තිබ්බ වචන පවා චුට්ටක් වෙනස් ඇති. ඔයිලර් සම්බන්ධතාවය, ප්ලේටෝ කැටවෙන් කර හඳුනා ගැනීම ඔන්න වගේ ටික අහලා නුපුරුදු වචන ටිකක් තමයි තියෙන්නේ පුතේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේක සාකච්ඡා කරලා නුපුරුදු ඇහෙලා පුරුදු නැති වචන වුණත් ඒක කොහොමද හරියටම අපේ ජීවිතයට තේරුම් අරගෙන ඉදිරි අධ්‍යාපනය තුලදී ගණන් හදන්නේ කියලා. ඉතින් 6 7 ශ්‍රේණිය වල දැනුම නැවත මතක් කරන්නත් එක්ක අපිට දීලා තියෙනවා වගුවක් පුනරීක්ෂණ අභ්‍යාස පළවෙනි ගාන යටතේ. ඝන වස්තුන් ටිකක් දීලා දාර ගණන මුහුණත් ගණන ශීර්ෂ ගණන නම් කරන්න තියෙන නැත්නම් ඉතාමත්ම පාසුයි. ඔක අපි ශිෂ්‍යත්වය අවදීයේ පවා ඔන්න ඔය වගේ වස්තුන් වල මුවර ගණන්, මුහුණත් ගණන්, ශීර්ෂයන් ගණන් මතක් ගණන් කරා කියලා මතක ඇති. ඝනකාභයක් කරලම පෙන්නලා තියෙනවා. ඝනකයක් ගැන කතා කරත් ඝනකයක දාර ගණන 12ක්ම තමයි. මුහුණත් ගණනත් ඝනකයක 6ක්ම තමයි. ශීර්ෂ ගණන 8ක්ම තමයි. සවිදි චතුස්තලයක් ගැන කතා කරද්දී සවිදි චතුස්තලයක දාරයන් ගැන කතා කරොත් 1 2 3 4 5 6 7 8ක් විදියට ලියන්න පුළුවන්. සමාන සමිති චතුස්තලයක ත්‍රිකෝණාකාර මුහුණත් 4කින් තමයි සැදිලා තියෙන්නේ. සවිදි චතුස්කරයේ දාර ගැන කතා කරොත් 1 2 3 4යි 5යි 6ක් කියලා තමයි අපිට දාර ගණන ලියන්න වෙන්නේ. මුහුණත් ගණන 4ක් වෙනවා. ශීර්ෂයන් ගැන කතා කරොත් 1යි 2යි 3යි 4ක් විදියට තමයි දාන්න වෙන්නේ. සමචතුරස්‍ර පිරමීඩයක් ගැන කතා කරොත් පතුල සමචතුරස්‍ර ආකාර වෙච්ච ත්‍රිකෝණ 4කින් සමන්විත පිරමීඩයක් තමයි මේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින්
ධාරයන් ගැන කතා කරොත් සමචතුරස්‍ර පාදයේ ධාරයන් 1 2 3යි 4ත් ඒ වගේම ත්‍රිකෝණ මුහුණත් වල ධාර 1 2 3යි 4ත් ධාර ගණන 8ක් විදියට අපිට පෙන්눔 කරනවා. මුහුණත් ගැන කතා කරොත් මුහුණත් ත්‍රිකෝණ මුහුණත් 4ක් සහ සමචතුරස්‍ර මුහුණත් එක්ක මුහුණත් 5ක් බවට පෙන්눔 කරනවා. ඉතින් ශීර්ෂ ගණන කතා කරනවා නම් 1 2 3යි 4යි 5යි 6යි 7යි 8ක් කියලා අපිට ලියන්න පුළුවන්. ත්‍රිකෝණ ප්‍රිස්මයක් ගැන කතා කරනවා නම් ත්‍රිකෝණ ප්‍රිස්මයක් ගැන කතා කරනකොට අපිට ත්‍රිකෝණ ප්‍රිස්මයක් මම යන්තමින් ඇඳලා බලන්නම් මෙන්න මේ විදියට. ත්‍රිකෝණාකාර මුහුණතක් සහිත ප්‍රිස්මයක් තමයි ත්‍රිකෝණ ප්‍රිස්මයක් කියලා පෙන්වුම් කරන්නේ. ඉතින් අපි එහි ධාර ගැන කතා කරොත් 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් කියලා දාන්න පුළුවන් ධාර ප්‍රමාණය. මුහුණත් ගැන කතා කරනවා නම් 1 2 3යි 4යි 5ක් කියලා ලියන්න පුළුවන්. ඒ වගේම ශීර්ෂ ගණන 1 2 3යි 4යි 5යි 6ක් කියලා නම් කරන්න පුළුවන්. පහත දැක්වෙන එක් ඝන වස්තුව සෑදීම සඳහා යොදා ගන්නා පතරම් වල රූප සටහන් එන දක්වන්නේ කියලා කියනවා. ඉතින් මම ඔබට බාර කරනවා. ඔබට යාළුවා සමග එකතු වෙලා කඩදාසි සහ බිසිල් බෝඩ් භාවිතයෙන් පතුරම් හදලා එම පතුරම් කපලා අලවලා ඒ රූප නිර්මාණය කරන්න පුළුවන්. ඒක අපි කුඩා කාලේ ශිෂ්‍යත්වයට පෙර අවදියේ සහ 6 වසර 7 වසර යන අවදියන්දී හොඳින් ප්‍රගුණ කරලා තියෙනවා. ඉතින් ඒක ඔබට බාර කරනවා. ඉතින් අපිට දැන් මේ කතා කරන්න අවශ්‍යතාවය ඇත්තටනේ ඔයිලර් කියලා සම්බන්ධයක් මෙහිදී අපිට ගොඩනගා ගන්න අවශ්‍යයි. ඒ සඳහා ධාර ගණන මුහුණ ගණන ගණන ශීර්ෂ ගණන අතර සම්බන්ධයක් තියෙනවා ඝන වස්තු වල. එම ඝන වස්තුන් අතර එම ධාර මුහුණ සහ ශීර්ෂ අතර සම්බන්ධය තේරුම් ගැනීමට නම් ඔබට තක්සේරුවක් තියෙනවන 6 සහ 7 ශ්‍රේණියේ දැනුම සම්බන්ධව. ඒකයි අපි පුනරීක්ෂණ අභ්‍යාසය සාකච්ඡා කරේ. ඒ නිසාම තමයි ඔබට දෙපාර්තමේන්තුවෙන් පවා පුනරීක්ෂණ අභ්‍යාසය සාකච්ඡා කරන්න දීලා තියෙන්නේ. ඉතින් අෂ්ටතලය ගැන කතා කරන්න තමයි අපිට ඊළඟට තියෙන 6යි 2 මාතෘකාව යටතේ අෂ්ටතලයක් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අෂ්ටතලයේ හැඩය මේ රූපයේ පෙන්නලා තියෙන විදියටම රන්නාභරණ වල හැඩයකින් පෙන්눔 කරන්න පුළුවන්. ඔබේ ජීවිතයේ දැකලා ඇති බොහෝ දුරට දියමන්ති හෝ එහෙම නැත්නම් මැණික් හෝ කෘත්‍රිමව සාදන ලද මැණික් හෝ දියමන්ති වලින් සාදන ලද වන්දම් තියෙනවා. ඉතින් ඒ වල හැඩයත් අෂ්ටතලයේ හැඩය තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් අපිට රූපයේ උදාහරණයකින් පෙන්වලා තියෙන්නේ එවැනි ආකාරයේ අෂ්ටතලයක්ම තමයි. ඉතින් සමපාද ත්‍රිකෝණාකාර මුහුණත් 8කින් තමයි ඔය අෂ්ටතලයේ සැදිලා තියෙන්නේ. අෂ්ටතලය ගැන කතා කරද්දී සෑම මුහුණතම අපිට ත්‍රිකෝණාකාර හැඩයකින් තමයි පෙන්눔 කරන්නේ. තව කෙනෙක්ට ඕක විස්තර කරනවා නම් කියන්න පුළුවන් පිරමීඩ දෙකක එකතුවක් විදියට. ඒ කියන්නේ අපි දැන් අර කලින් කතා කරානේ සම චතුරස්‍රයක් පාදයක් වෙච්ච පිරමීඩයක් ගැන. ඒතොර එහෙම පිරමීඩ දෙකක් එකතු කරලා අපිට හදන්න පුළුවන් ඔන්න ඔය කියන අෂ්ටතලය. එතකොට දැන් අපිට මේ රූපෙන් තුත් පෙන්눔 කරලා තියෙනවා කහ පාට, නිල් පාට, කොළ පාට සහ රතු පාට ඇසුරෙන් ආශ්‍රය කරගෙන බලන්න හොඳින් පෙන්눔 කරලා තියෙන විදිහටම අෂ්ටතලයේ ත්‍රිකෝණ සක සමාන සමපාද ත්‍රිකෝණාකාර මුහුණත් 8ක් තියෙනවා. උඩ කොටසේ ත්‍රිකෝණාකාර මුහුණත් 8ක් සහ යට කොටසේ ත්‍රිකෝණාකාර මුහුණත් 8ක් පෙන්눔 කරනවා. එය හදන්න පුළුවන් විදියට පතුරමක් පෙන්눔 කරලා තියෙනවා ක්‍රියාකාරකම් එකේ. එහි මම ඔබට බාර කරනවා. ඔබට අවස්ථාව තියෙනවා යාළුවන් සමග එකතු වෙලා මෙන්න මේ විදියට පතුරමක් කපාගෙන එය තනිව නිර්මාණයකින් අෂ්ටතලයක් දක්වා නිර්මාණය කර ගැනීමට ඔබට හඳුනාගත හැකි සවිචලයේ අර්ථ ලක්ෂණ. දැන් මම කලින් කියපු විදියට ඔබ විසල් බෝඩ් එකක් භාවිතයෙන් කපාගෙන අෂ්ටතලයක් හදාගත්තට පස්සේ අන්න එහෙම හදාගත්තු අෂ්ටතලයේ ලක්ෂණ ටික තමයි දැන් අපිට මේ කතා කරන්න හදන්නේ රෝස පාට කොටුවක් ඇතුලේ. සවිදි අෂ්ටතලයේ මුහුණත් 8ක් තියෙනවා කියලා කියනවා. හරියටම හරි. අපි කලිනුත් ඒක ගැන කතා කරා. දැන් ඔබේ නිර්මාණය අතතිව නම් කතා කරන්නේ දැන් ඔබට පේනවා ඇති. ඒ සවිදි තලයේ මුහුණත් 8ක් තියෙනවා කියලා. ඒ සියලු මුහුණත් එකිනෙකට සමාන සම්පාද ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා කියලා කියනවා. දැන් ඒකත් ඔබට පෙන්වුම් කරනවා. ඒ වගේම අෂ්ටතලයේ සවිදි අෂ්ටතලයේ ශීර්ෂ 6ක් තියෙනවා කියනවා. හරිනේ. උඩම තියෙන ශීර්ෂය සහ යටම තියෙන ශීර්ෂය සහ
ඒවා නැවීමෙන් පසු හැදෙන ඒ කියන්නේ අර සමචතුරස්‍ර මුහුණත්තේ ඇති වෙන ශීර්ෂ 4 සහ උඩ මුහුණත සහ යට මුහුණත ගැන කතා කරා නම් ඇත්තටම සවිදි අෂ්ටතලයේ ශීර්ෂ 6ක් තියෙනවා කියලා කතා කරන්න පුළුවන්. සවිදි අෂ්ටතලයේ දාර 12ක් තියෙනවා කියලා කියනවා. ත්‍රිකෝණ මුහුණත් උඩ 4ක් සහ යට 4කින් හැදෙන නිසා ත්‍රිකෝණ මුහුණත් වලින් හැදෙන දාර ටික එකතු කරාට පස්සේ අපිට හදන්න පුළුවන් දාර 12ක්. එහි සියලුම දාර සරල රේඛීය දාර වේ. එමෙන්ම සියලුම දාර දිගින් සමාන වේ. ඇයි කොහොමද දිගින් සමාන වෙන්න හේතුව තමයි අපි කිව්වා සමපාද ත්‍රිකෝණ 8කින් තමයි අෂ්ටතලය නිර්මාණය වෙන්නේ කියලා. ඉතින් අෂ්ටතලයේ නිර්මාණය වෙන්නේ සමපාද ත්‍රිකෝණ 8කින් නම් අපිට පහසුවෙන් කියන්න පුළුවන් ඒ අෂ්ටතලයේ සෑම දාරයක්ම දිගින් සමාන වෙනවා කියලා. 6.3 මේ කොටස යටතේ අපිට කතා කරන්න තියෙනවා ද්වාදශ තලය ගැන. චුට්ටක් වචනයත් හුරු පුරුදු නැති ගතියක් පෙන්눔 කරાવી. ද්වාදශ තලයක කතා කරන්න තියෙන්නේ මම අර අපි කලින් කතා කරා අෂ්ටතලයක් ගැන සවිදි ත්‍රිකෝණ මුහුණත් 8කින් සෑදිච්ච ඝන වස්තුවක් සම්බන්ධව. මෙහිදී කතා කරන්න අපිට තියෙන්නේ සවිදිම තමයි. හැබැයි සවිදි පංචාශ්‍ර මුහුණත් 12කින් සෑදිච්ච ඝන වස්තුවක් ගැන. අර මා පෙර කොටසේ පරිදි උඩ කොටස සහ යට කොටස වශයෙන් වෙනම හඳුනා ගන්නවා නම් උඩ කොටසට සවිදි පංචාශ්‍ර 6කුත් යට කොටස සවිදි පංචාශ්‍ර 6කුත් ඇතිතිව මෙන්න මේ නිර්මාණය හදා ගන්න පුළුවන්. ඉතින් ඝන වස්තු ගැන කතා කරන්නේ අපි 6-7 ශ්‍රේණී අධ්‍යයනයන්දී යම් ඝන වස්තුන් ගැන කතා කරා. ඉන් එහාට ගියපු අෂ්ටතලයක් ඒ වගේම ද්වාදශ තලයක් ගැන දැන් අපි කතා කරනවා. දැන් මම කලින් විස්තර කිරීමේදී කරා. එහිදී ඔබට පෙන්눔 කරන රූපයේ සවිදි පංචාශ්‍ර 12ක් පෙන්눔 කරනවා කියලා. ඉතින් අන්න එහෙම ඔබ හදාගත්තු සවිදි ද්වාදශ තලයේ මුහුණත් 12ක් තියෙනවා. ඉතින් අපි කලින් කතා කරා. සියලු මුහුණත් සවිදි පංචාශ්‍ර 60ක් ගනි. එයත් අපි කලින් කතා කරා. සවිදි ද්වාදශ තලයේ ශීර්ෂ 20ක් තියෙනවා කියලා පෙන්눔 කරනවා. ඉතින් හරි. ඒ 20 එන්නේ මෙහෙමයි. අපි සවිදි පංචාශ්‍ර 12කින් තමයි හදන්නේ. ඒව සවිදි පංචාශ්‍ර 12කින් ශීර්ෂ 20ක් හැදෙනවා කියලා පෙන්눔 කරනවා. ඒ වගේම ඔබට පේනවා ඇති දැන් ඔබ මේ නිර්මාණය අතැතිව නම් කතා කරන්නේ සවිදි ද්වාදශ තලයේ දාර 30යි කි එහි සියලු දාර සරල රේඛීය දාර වේ. එමෙන්ම සියලු දාර දිගින් සමාන වේ කියලා. ඊට පස්සේ අපිට තවත් මාතෘකාවක් කතා කරන්න තියෙනවා. දැන් අපි මෙච්චරලා කතා කරා සවිදි ද්වාදශ තලයක් ගැන. දැන් තියෙනවා විංසති තලය කියලා. වෙසක් පුඩ් නිර්මාණය වැනි අලංකාර නිර්මාණ සඳහා යොදා ගන්නා තවත් තාක්ෂණික රූපයක් මෙහි දැක්වේ. එම හැඩය විංසති තලය ලෙස හඳුන්වා තියෙනවා. ඉතින් ඒක විංසති තලය කියලා හඳුන්වනවා. අපි දැන් ඉස්සරහට ගිහලා බලමු ওই විංසති තලය සහ ද්වාදශ තලයේ අතර වෙනස්කම් තියෙනවද සමානකම් තියෙනවද නැත්නම් ඔබ චතුස්තලයක් වගේද පෙනුමෙන් තියෙන්නේ නැත්නම් අර අපි වෙසක් කූඩුවක් කියලා කියපු දෙයමද කොහොමද කියන එක අපි ඉස්සරහට ගිහලා සාකච්ඡා කරලා බලමු. ඉතින් මෙහිදී තියෙන විශේෂත්වය තමයි අපිට කලින් අපිට තිබ්බේ සවිදි පංචාශ්‍ර 12කින් හැදිච්ච වස්තුවක් ගැන. දැන් මෙහි කියනවා එක සමාන සමපාද ත්‍රිකෝණාකාර මුහුණත් 20කින් සෑදී ඇති මෙම ඝන වස්තුව සවිදි යස්ති තලය ලෙස රූපයේ දැක්වෙන්නේ සවිදි විංශති තලයකි. ඉතින් අන්න ඒක හඳුනා ගන්නත් එක ක්‍රියාකාරකම් 3 යටතේ ඔබට තියෙනවා. කලින් වගේම විසිල් බෝඩ් එක මෙන්න මේ වගේ ආකාරයේ රූපයක් කපා ගන්න. ඉතින් ඔබට පුළුවන් වේවි නිර්මාණය කරගන්න ඔබේ යාළුවොත් එක්ක එකතු වෙලා කරන්න පරිස්සමින් කරන්න. මොකද ක්‍රියාකාරකමක් කරද්දී ඔබගේ වැඩිහිටියන්ගේ අනුදැනීම අවශ්‍යයි. ඉතින් එහෙම ඒ අනුදැනීමත් එක්ක නිර්මාණයක් කරලා බලන්න. ඒ නිර්මාණය අතට අරන් බලන්න. දැන් අපි මේ ඉදිරියේ සාකච්ඡා කරන හදන ලක්ෂණ පෙන්눔 කරනවාද කියලා. ඉතින් මෙහිදී මම නැවතත් මතක් කරන්නම් සවිදි විංශති තලයක තියෙන විශේෂත්වය තමයි විංශති තලයක තියෙන විශේෂත්වය සමපාද ත්‍රිකෝණාකාර මුහුණත් 20කින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතකොට ත්‍රිකෝණාකාර මුහුණත් ගැන කතා කරද්දී අෂ්ටතලයක් ගැන අපි කතා කරා. නමුත් එහිදී තියෙන විශේෂත්වය තමයි අෂ්ටතලයේ තිබ්බේ ත්‍රිකෝණාකාර මුහුණත් 8ක්. නමුත් මෙහිදී තියෙනවා ත්‍රිකෝණාකාර මුහුණත් 20ක්. ඉතින් අන්න එහෙම 20කින් සෑදුණු සවිදි විංශති තලය ගැන අපි ඉස්සරහට ගිහලා සාකච්ඡා කරමු. අපි දැන් මේ කතා කරන්නේ අද මාතෘකාව යටතේ කතා කරන්න තිබු තුන්වෙනි ඝන වස්තුව ගැන. අෂ්ටතලය සහ ද්වාදශ තලය සහ විංශති තලය දැන් අපි තුන්වෙනි මාතෘකාව යටතේ කතා කරන්න තමයි සූදානම්.
ඉතින් ඔබේසේ නිර්මාණය කරගත්තු සවිදි විංශති තලයේ මුහුණත් 20ක් තියේවි. ඒ සියලු මුහුණත් ත්‍රිකෝණාකාර හැඩයක් ගනීවි. සවිදි විංශති ඔබ හදපු නිර්මාණයේ ශීර්ෂ 12ක් පෙන්눔 කරાવી. සවිදි විංශති තලයේ දාර 30ක් පෙන්눔 කරાવી. ශීර්ෂ 12ක් පෙන්눔 කරાવી. සවිදි විංශති තලයේ දාර 30ක් නිරූපණය කරાવી. එහි දාර සරල රේඛීය දාර වේ. එමෙන්න සියලු දාර දිගින් සමාන වේ. කලින් කියපු කතාවම තමයි කියන්න වෙන්නේ. මෙහිදිත් යොදාගත්තේ සවිදි ත්‍රිකෝණ මුහුණත් නිසා අපිට පෙන් අවසානට නිර්මාණය වෙන විංශති තලයේ සියලු දාරයන් විශාලත්ව වලින් සමානයි කියලා පෙන්වන්න පුළුවන්. හොඳයි එහෙමනම් අපි කරලා බලමු 6යි 1 අභ්‍යාසය. පහත දැක්වෙන එක් පතුරම භාවිතයෙන් සාදා ඇති ඝන වස්තුව නම් කරන්න කියලා කියනවා. ඉතින් දැන් අපි බලමු මෙන්න මේ පළවෙනියට තියලා තියෙන නිර්මාණය. එහෙම නැත්නම් පතුරම භාවිතයෙන් අපිට හදන්න පුළුවන් මොන වගේ නිර්මාණයක්ද කියලා. මම මෙන්න මේ තලය මේ පැත්තට නවලා මෙයා ආයේ මෙහෙම නැවුවොත් මෙයා මේ පැත්තට නැවුවොත් මෙයා මේ පැත්තට නැවුවොත් මෙයා මේ පැත්තට නැවුවොත් මට එන රූපය මෙන්න මේ වගේ වෙයි නේද? මම විශ්වාස කරනවා මට එන රූපය මෙන්න මේ වගේ වෙයි කියලා. එතකොට මේ වගේ රූපයට අපි කොහොමද කිව්වේ? මේ වගේ රූපයක් අපි කිව්වා ඝන කාභයක් කියලා. එහෙමනම් ඔබ පළවෙනි රූපයෙන් නිර්මාණය වෙන්නේ ඝන කාභයක්. දෙවෙනි රූපය ගැන කතා කරොත් දෙවෙනි රූපයේ මම මේ ත්‍රිකෝණ තලය මෙහාට පැත්තට නවලා මෙයාත් ඇතුළට නවලා මෙයාත් ඇතුළට නැවුවොත් මේ සියලු ත්‍රිකෝණ තුන ඇතුළට නැවුවට පස්සේ හැදෙන්නේ චතුස්තලයක් නිර්මාණය වෙනවා කියලා පෙන්වනවා. ඉතින් මොකද අපි කතා කරා චතුස්තලයක ත්‍රිකෝණාකාර මුහුණත් 4ක් තියෙනවා කියලා. ඉතින් ඒක තමයි පෙන්වුම් කරන්නේ දැනටත් අපිට තියෙන පතුරුමේ පවා ත්‍රිකෝණාකාර මුහුණත් පැහැදිලිව පේන්න තියෙන නිසා. ඊළඟට තියෙන රූපය ගැන කතා කරොත් ඒ රූපය නැවුවොත් අපිට මොන වගේ වස්තුවක් නිරූපණය වෙයිද? ත්‍රිකෝණාකාර මුහුණත් කිහිපයක් පෙන්වුම් කරලා තියෙනවා. අපි නිකමට වගේ මේ ත්‍රිකෝණාකාර මුහුණත් ටික ගණන් කරලා බලමු මොන වගේ නිරූපණය වෙයිද කියන අරමුණ ඇතුව. 1 2 3 4 5 6 7 8ක් නම් පෙන්වුම් කරලා තියෙනවා. ත්‍රිකෝණාකාර මුහුණත් 8ක් තිබ්බේ මොන වගේ වස්තුවද කියලා මතක ඇති අපි කතා කරා අෂ්ටතලයක් ගැන. ඉතින් මෙහිදිත් තියෙන ත්‍රිකෝණාකාර මුහුණත් 8ක් ඒ වගේම අෂ්ටතලයේ තිබ්බ ත්‍රිකෝණාකාර මුහුණත් 8 සවිදි කියලාත් අපි කතා කරා සවිදි අෂ්ටතලයක. ඉතින් එහෙමනම් මේ පතුරුම් භාවිතයෙන් අපි නිගමනය කරනවා ඔබට පුළුවන් මේක කපලා නිර්මාණය කරලා බලන්න. ඉතින් අපි නිගමනය කරනවා මේවැනි පතුරක් භාවිතයෙන් ඔබට පුළුවන් වෙයි කියලා නිර්මාණය කරගන්නට සවිදි අෂ්ටතලයක්. ඊළඟ රූපය ගැන කතා කරාට පස්සේ සමචතුරස්‍ර මුහුණත් 6ක් පෙන්눔 කරලා තියෙනවා පැහැදිලිවම. සමචතුරස්‍ර මුහුණත් 6ක්මයි තියෙන්නේ. එහෙනම් මෙය නිර්මාණය කරාට පස්සේ ඝනකයක් හෝ ඝනකාභයක හැඩයක් තමයි කොහොමත් පෙන්눔 කරලා තියෙන්නේ. මෙන්න මෙතනක් තියෙන T හැඩයක් මෙතනක් තියෙන T හැඩයක්. මේ දෙකෙන්ම අනිවාර්යෙන් ඝනකයක් හෝ ඝනකාභයක හැඩයක් පෙන්눔 කළ යුතුමයි. නමුත් මෙහි තියෙන විශේෂත්වය මෙහි සමචතුරස්‍ර, ඒ කියන්නේ පාද හතරම සමචතුරස්‍ර, ඒ කියන්නේ පාද මුහුණත් හතරම සමාන ලෙස පෙන්눔 කරලා තියෙන නිසා මෙමගින් අනිවාර්යෙන් නිර්මාණය විය යුත්තේ ඝනකයක්. එතකොට එක කොටසේ ඝනකාභයක් නිර්මාණය වෙද්දී හතර කොටසේ ඝනකයක් නිර්මාණය වෙනවා. ඝනකයන් සම්බන්ධව කතා කරනවා නම් අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. අපි අවුරුදු කාලයට කැට ගසනවා නම් කැට ගසන්න ගන්න ධාතු කැටේ පවා අපි සලකන්නේ ඝනකයක හැඩයක් කියලා. ඝනකයක පැති 6ක් තියෙනවා. ඒ නිසා තමයි අපි යම් යම් ක්‍රීඩාවලට යොදා ගන්නා ධාතු කැටය එම පැති 6ට නම් කරගෙන ධාතු කැටයක් මගින් සෙල්ලම් කිරීමට යොදාගන්නේ. ඉතින් අපි ඒක අපිට කියන්න පුළුවන් පැති 6ක් තියෙන නිසා, ඒ වගේම සමචතුරස්‍ර හැඩයක් තියෙන නිසා මේ අපිට ඝනකයක් කියලා. ඉතින් ඒත් එක්කම බලමු ඊළඟ රූපයට. ඊළඟ රූපය ගැන කතා කරද්දී සුජුකෝණාශ්‍ර මුහුණත් 3ක් මට පෙන්눔 කරලා තියෙනවා. ඒත් එක්කම ත්‍රිකෝණාකාර මුහුණත් 2ක් පෙන්눔 කරලා තියෙනවා. ඉතින් අපි මේ සම්බන්ධව අද පාඩමේ කතා නොකලත් 6 සහ 7 ශ්‍රේණී සම්බන්ධ පුනරීක්ෂණ අභ්‍යාසයේ මතක ඇති අපිට මෙන්න මේ වගේ රූපයක් පෙන්눔 කරලා තිබ්බා. ඉතින් අපිට මේකෙන් කියන්න පුළුවන් ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් කියලා තමයි අපි ඒක හැඳින්වුවේ. විශේෂත්වය තමයි ත්‍රිකෝණාකාර මුහුණතක් කියලා කියන්නේ නිර්මාණය වෙද්දිම මම මේ ප්‍රිස්මය නිර්මාණය කරාට පස්සේ ඇඳෙන හැඩය මම
දල සටහනක් විදියට මේ විදියට නිර්මාණය කරලා බලන්නම්. මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර මුහුණතක් සහ සුජුකෝණාශ්‍ර මුහුණත් තුනකින් තමයි ওই ත්‍රිකෝණාකාර ප්‍රිස්මය නිර්මාණය වෙන්නේ. දැන් ඔබට පේනවා ඇති මෙන්න මේ පතුරම මගෙන් නිර්මාණය වෙන්නේ මේ වගේ ත්‍රිකෝණයක් කියලා. ඉතින් අන්න ඒ වගේ ත්‍රිකෝණාකාර මුහුණත් මගෙන් සෑදෙන රූපය ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් කියලා කියන්න පෙන්වන්න කරන්න පුළුවන්. 6 වෙනි කොටස ගැන කතා කරනවා නම් 6 වෙනි කොටසේ තියෙන පතුරමත් මගේ රූපයේ මේ කහ පාටෙන් උඩට පෙන්වන්න කියලා තියෙන පතුරමත් සමානයි. ඒ කියන්නේ මේ මොහොතකට පෙර අපි කතා කරපු සවිදි විංසති තලය ගැන තමයි ඔය කියලා තියෙන්නේ. එහෙමනම් ඔන්න ඔය විදියට පතුරම මේ වගේ පතුරමකින් නිර්මාණය වෙන්නේ සවදි විංසති තලයක්. එහි මුහුණත් 30ක් තියෙනවා කියලා අපිට කතා කරන්න පුළුවන්. ඉතින් දැන් මම එන්නම් අර අපි පාඩම් පටන් ගනිද්දිම කියපු යම්කිසි සම්බන්ධතාවයක් තියෙන ගොඩනගා ගන්න. ඒ නිසා තමයි ඔය පාදයන් ශීර්ෂයන් සහ මුහුණත් අතර සම්බන්ධයක් තියෙනවා. ඒ ගොඩනගා ගන්න තමයි මගේ අරමුණ වෙන්නේ. ඒ නිසා තමයි පාඩම් පටන් ගැනීමේදී අන්‍යමෙදී කතාවක් කිව්වේ. ඉතින් දැන් ඒ නිසා අපිට දැන් ගොඩනගා ගන්න තියෙනවා අර මම කලින් කියපු ඔයිලර් කියන සම්බන්ධතාවය. ඔයිලර් සම්බන්ධතාවයේ යටතේ අපිට මෙහෙම විස්තර කරලා තියෙනවා පෙළ පොතේ. සරල දාර සහිත ඝන වස්තුවක මුහුණ සංඛ්‍යාව සහ ශීර්ෂ සංඛ්‍යාව එකතුව දාර සංඛ්‍යාව වලට දෙකකින් වැඩිය කියලා. ඒ තවදුරටත් තේරුම් ගැනීම පහසුව සඳහා අපිට කියලා තියෙනවා සමීකරණයක් භාවිතයෙන්. ඒ සමීකරණය මෙහෙම කියනවා. ශීර්ෂ ගණන එකතු කිරීම මුහුණත් ගණන සමාන වෙනවලු දාර ගණන එකතුව ධන 2 කියලා. එහෙනම් අපිට පුළුවන් නම් යම්කිසි ඝන වස්තුවක් ගැන එහි ශීර්ෂ ගණන ගණන් කරලා මෙතනින් ලියලා මුහුණත් ගණන ගණන් කරලා මෙතනින් ලියලා ඒ දෙක එකතුව අරගෙන බලමු. ඊට පස්සේ දාර ගණනට තව දෙකක් එකතු කරලා බලමු මේ දෙක සමාන වෙනවාද කියලා. ඉතින් අපිට ඊළඟට තියෙන ක්‍රියාකාරකමින් කොහොමද කතා කරලා තියෙන්නේ? අන්න ඒ විදිහට සමාන වෙනවාද නැද්ද කියලා තේරුම් ගන්න තමයි. ඉතින් දැන් අපි බලමු සවිදි අෂ්ටතලයක් ගැන. සවිදි අෂ්ටතලයක අපි කතා කරා අෂ්ටතලයක තියෙන්නේ ත්‍රිකෝණාකාර මුහුණත් 8කින් නිර්මාණය වෙච්ච රූපයක් කියලා. ඉතින් දැන් අපි ඔන්න ඔය විදියට මේ වගුව පුරවලා බලමු. මේ ත්‍රිකෝණාකාර මුහුණත් 8ත් ශීර්ෂ ගානත් එක හරි ගැලපෙනවද කියලා මේ අදාළ ඔයිලර් සම්බන්ධයත් එක්ක. හරි. එහෙමනම් දැන් බලමු අදාළ ශීර්ෂ ගණන. ශීර්ෂ ගණන v කියලා කියනවා. ශීර්ෂ ගණන සවිදි අෂ්ටාක්ෂ තලයක නම් ශීර්ෂ අපිට කියන්න පුළුවන් 1 2 3 4 5යි 6ක් කියලා. මුහුණත් ගණන කොහොමද 8ක් කියලා කියපු නිසා අපි කියමු ඒක 8ක් කියලා. දාර ගණන ගැන කතා කරනවා නම් දාර 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් කියලා කියන්න පුළුවන්. එහෙමනම් දාර ගණන 12යි කියලා කියන්න පුළුවන්. v ධන f ඍණ e. හරිනේ. මෙතන v ධන f ඍණ e සමාන වෙන්න ඕනේ දෙකට. අපිට එහෙනම් අදාළ ශීර්ෂ ගණනට මුහුණත් ගණන එකතු කරලා දාර ගණන අඩු කරාට පස්සේ දෙකට සමාන වෙනවා නම් v ධන f ඍණ e සමානයි 2යි කියලා පෙන්වු කරනවා. ඉතින් දැන් අපි බලමු මෙහි අගය දෙකක් වෙනවාද කියලා. v වෙනුවට 6 දාලා f වෙනුවට 8 දාලා ඍණ 12 දාමු e වෙනුවට. 8යි 6යි 14යි 14න් 12ක් ගියාම 2යි. එහෙමනම් මෙමාගේ දෙකම තමයි. එහෙනම් v ධන f 2යි. ඔයිලර් සම්බන්ධය හා ගැලපෙනවාද කියලා බැලුවොත් v ධන f ඍණ e දෙකට සමාන වෙනවා නම් අදාළ ඔයිලර් සම්බන්ධය සහ ගැලපෙනවා. එහෙනම් අපි යට හරියක් දාමු ගැලපෙනවා කියලා විස්තර කිරීමට අවශ්‍ය නිසා. සවදි ද්වාදශ තලය ගැන කතා කරද්දී අපි කිව්වා සවදි ද්වාදශ තලය නිර්මාණය වුණේ පංචාශ්‍ර තුලින්. එවැනි පංචාශ්‍ර 12කින් තමයි මේ නිර්මාණය වුණේ කියලා. එහෙමනම් මුහුණත් ගණන පැහැදිලිවම අපිට ලියන්න පුළුවන් 12ක් කියලා. ශීර්ෂ ගැන කතා කරොත් ශීර්ෂ ගැන කතා කරොත් ශීර්ෂ 20ක් කියලා අපිට පෙන්වුම් කරලා තියෙනවා. දාර 30ක් කියලා පෙන්වුම් කරලා තියෙනවා. දැන් අපි මේ සම්බන්ධතාවයේ සමග ගැලපෙනවාද කියලා බලමු. ශීර්ෂ ගණන අපිට කියනවා 20ක් කියලා.
එයට එකතු කරමු මුහුණත් ගණන 12ක් කියනවා. අඩු කරලා බලමු දාර ගණන කියන 30න්. 20ත් 12ත් එකතු කරාම 32යි 32න් 30ක් අඩු කරාට පස්සේ ඔය සුපුරුදු උත්තරය 2ක් කියලා පැමිණෙනවා. එහෙමනම් මෙයත් ඔයිලර් සම්බන්ධය සමග ගැලපෙනවා කියලා පැහැදිලිව ලියන්න පුළුවන්. දැන් අපි බලමු සවදි විංශති තලය ගැන. සවදි විංශති තලය ගැන කතා කරද්දී අපි පැහැදිලිව කිව්වා අය ත්‍රිකෝණාකාර මුහුණත් 20කින් නිර්මාණය වෙලා තියෙනවා කියලා. එහෙමනම් මුහුණත් ගැන පැහැදිලිව අපිට 20ක් කියලා ලියන්න පුළුවන්. දැන් අපි බලමු මේ ශීර්ෂ ගණනයන් සහ දාර ගණනත් නිර්මාණ මේ දාලා ඒ ඔයිලර් සම්බන්ධය සමග ගැලපෙනවාද කියන එක. මේ ශීර්ෂ ගණන අපිට දාන්න පුළුවන් 12ක් කියලා දාර ගණන 30ම තමයි. දැන් බලමු මෙයත් පෙර සම්බන්ධය හා ගොඩනැගෙනවාද සමාන වෙනවාද කියලා. ශීර්ෂ ගණන වෙනුවට 12 දාලා 12යි මුහුණත් ගණන 20යි අඩු කරමු අදාළ දාර ගණනින්. 20යි 12 එකතු කරාම 32යි 32න් 30ක් ගියාම සුපුරුදු උත්තරය 2 කියලාම ලැබෙනවා. එහෙනම් මෙයත් ඔයිලර් සම්බන්ධයට වග කියනවා කියලා පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් අපි අෂ්ටතලය, ද්වාදශ තලය, සංයුති තලය ගැන කතා කරා. ඒ තුනම ඔයිලර් සම්බන්ධයතාවයත් එක්ක පෙන්눔 කරනවා කියලා මේ ක්‍රියාකාරකමෙන් අපි තේරුම් ගත්තා. ඉතින් 6යි 2 අභ්‍යාසෙට ගිහිල්ලා බලමු තවදුරටත් සාකච්ඡා කරන්න මේ ඝන වස්තුන් වල හැඩයන්, ඒවායේ විස්තරයන් සහ ඔයිලර් සම්බන්ධතාවයත් එක්ක තියෙන සම්බන්ධතාවය තේරුම් ගන්න. සවිත චතුර්ථ තලයක මුහුණත් ගණන, ශීර්ෂ ගණන හා දාර ගණන ඇසුරෙන් එමාගයන් ඔයිලර් සංගපනතාවය ගැලපෙන බව පෙන්වන්න කියලා තියෙනවා. ඉතින් අපි දන්නවා ඔයිලර් සම්බන්ධතාවය මොකක්ද කිව්වේ කියලා. ශීර්ෂ සහ මුහුණත් ගණනයෙන් එකතුවෙන් දාර ගණන අඩු කරාට පස්සේ දෙකට සමාන වෙනවා නම් ඒ සත්‍ය වෙනවා කියලා පෙන්눔 කරන්න පුළුවන්. සවිදි චතුස්තලයක් ගැන නම් කතා කරන්නේ චතුස්තලයක ත්‍රිකෝණාකාර මුහුණත් 4කින් නිර්මාණය වෙලා තියෙනවා කියලා දන්නවා. ඒ වගේම ශීර්ෂයන් ගැන කතා කරොත් 1යි 2යි 3යි 4යි 5යි 6ක් වෙනවා කියලා දන්නවා. අපි ශීර්ෂ ගණන 6ක් කියලා දාමු. ඒ වගේම මුහුණත් ගැන කතා කරද්දී මුහුණත් ගණන 1යි 2යි සමා වෙන චතුස්තලය ගැන කතා කරද්දී ශීර්ෂ තියෙන 4යි. මොකද ත්‍රිකෝණාකාර උල් ස්වභාවයේ එන ලක්ෂණ 4ක් තියෙනවා. ඒ 4ට එකතු කරමු අදාළ මුහුණත් ගණන. මුහුණත් කොහොමද තියෙන්නේ 4යි. එහෙනම් 4යි 4යි 8යි. අඩු කරන්න ඕන අදාළ ශීර්ෂ ගණනින්. ශීර්ෂ තියෙනවා හරියටම ශීර්ෂ ප්‍රමාණය 1යි 2යි 3යි 4යි. ත්‍රිකෝණාකාර මුහුණත් 4කින් ඇදිලා තියෙන්නේ. ශීර්ෂ 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. ඉතින් 4යි 4යි 8යි 8න් 6ක් ගියාම 2යි අදාළ විදිහටම ඔයිලර් සම්බන්ධයත් එක්ක පෙන්눔 කරනවා කියලා පෙන්වන්න පුළුවන්. සමචතුරස්‍ර ආධාරයක් සහිත පිරමීඩයක දාර ගණන, මුහුණත් ගණන හා ශීර්ෂ ගණන ලියා දක්වන්න. එමාගෙන් ඔයිලර් සම්බන්ධතාවය සහ ගැලපෙනවාද කියලා පෙන්눔 කරන්න කියලා කියනවා. හරි. ඒ හොඳින් තේරුම් ගැනීමටත් එක්ක මම පතුල සමචතුරස්‍රයක් වෙච්ච පිරමීඩයක් නිර්මාණය කරලා බලන්න. මම දල සටහනක් විදියට මේ ඇන්දේ මට එයින් ප්‍රයෝජනයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ඉස්සෙල්ලාම ලියන්නම් අදාළ ශීර්ෂයන් ගණන. ශීර්ෂයන් ගැන කතා කරනවා නම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් කියලා ලියන්න පුළුවන්. ඒත් එක්ක මම එකතු කරලා බලන්නම් අදාළ මුහුණත් ගණන. මුහුණත් නම් කතා කරන්න හරියම පාසු 1යි 2යි 3යි 4යි 5ක් කියන්නේ. මොකද ත්‍රිකෝණ මුහුණත් 5ක් සහ සමචතුරස්‍ර මුහුණතක් තියෙනවා. එය සමාන ත්‍රිකෝණ මුහුණත් 4ක් සහ සමචතුරස්‍ර මුහුණතක් තියෙනවා. එතකොට එම ප්‍රමාණය මුහුණත් 5ක් කියලා දාන්න පුළුවන්. එයින් අඩු කරන්න ඕන බලමු ගැලපෙනවද කියන එක. එයින් අඩු කරලා බලමු අදාළ ශීර්ෂයන් ගණනින්. හොඳයි. ශීර්ෂයන් ගණන් කරලා බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි. 5යි 5යි 10යි 10න් 8ක් අඩු කරලා බලමු. 10න් 8ක් ගියාට පස්සේ 2යි. එයත් එහෙනම් ඔය ඔයිලර් සම්බන්ධයත් එක්ක ගැලපෙනවා කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් එහෙමනම් දැන් තවදුරටත් සාකච්ඡා කරන්නේ ওই සම්බන්ධම තමයි. එහෙමනම් යම්කිසි මුහුණතක යම්කිසි ඝන වස්තුවක මුහුණත් ගණන, ශීර්ෂ ගණන සහ දාර ගණන අතර සම්බන්ධයක් ඔයිලර් සම්බන්ධතාවයෙන් ගොඩනගා ගත්තා. අපිට පුළුවන් නම් යම්කිසි ශීර්ෂයන් ගණන සහ මුහුණත් ගණන එකතු කරලා එයින් අඩු කරන්න අදාළ
ශීර්ෂයන් ගණන එය සමාන වෙනවා නම් දෙකට අපිට කියන්න පුළුවන් ඔයිලර් සම්බන්ධතාවය සහ සැසඳීමේදී මේ සත්‍යයක් වෙනවා කියලා. මම නැවතත් මතක් කරන්නම් ඔයිලර් සම්බන්ධතාවය. ඔයිලර් සම්බන්ධතාවයේදී අපි කතා කරා මෙන්න මේ විදිහට ශීර්ෂ ගණන සහ මුහුණත් ගණන එකතු කරාම එය සමාන වෙනවා නම් දාර ගණන ධන දෙකට. තවත් විදියකින් කියනවා නම් ශීර්ෂ ගණන සහ මුහුණත් ගණන එකතු කරලා එයින් අඩු කරන්න පුළුවන් නම් දාර ගණන එවිට සමාන වෙනවා නම් දෙකට අපිට ඒ ඔයිලර් සම්බන්ධතාවය මගින් කියන්න පුළුවන්. නැවතත් කියන්න ශීර්ෂ ගණන සහ මුහුණත් ගණන සමාන වෙනවා දාර ගණනට. ඉතින් මෙන්න මේ අභ්‍යාසයේ පව අපිට දීලා තියෙන්නේ අන්නේ පදනම යටතේ මෙන්න මේ අභ්‍යාස ඉතුරු ගණන් ටිකක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් ඒත් එක්කම ඔබට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා මේ වගේ දේවල් හොඳින් අධ්‍යයනය කරන්නට. දැන් අපි යමු පාඩමේ ඊළඟ කොටස වන ප්ලේටෝ කැට. මම මේ පාඩම මුලදීම කිව්වා ඔබට නොහුරු වචන ටිකක් ඒවි. නමුත් එය සෛද්ධාන්තිකව මහත් පරිපාන දේවල් නෙමෙයි. නමුත් නුහුරු වචන ටිකක් ඒවි. ඉතින් ඒ නිසා තවදුරටත් මේ වචන නුහුරු නොවන විදියට අපි වග බලා ගමු. ඉතින් එහෙමනම් මේ හොඳින් සාකච්ඡා කරලා බලමු මේ ප්ලේටෝ කැට කියන්නේ මොකක්ද කියලා. මුහුණත් සියල්ල එක හා සමාන වූද ඒවා එකම වර්ගයේ විවිධ බහුවස්ත්‍ර වූද සෑම ශීර්ෂයකදීම හමුවන ඒ මුහුණත් ගණන සමාන වූද ඝන වස්තු ප්ලේටෝ කැට ලෙස හැඳින්වෙනු. මොකක්ද ඒගොල්ලන්ගේ පළවෙනි අරමුණ? මුහුණත් සියල්ල එක හා සමාන වෙන්න ඕනලු. එහෙනම් ඝනකයක් කියන්නේ ප්ලේටෝ කැටයක් නේද? මොකද මුහුණත් සියල්ල සමානයි. එහෙනම් ඒක හරි. ඒවා එකම වර්ගයේ සවිදි බහුවස්ත්‍ර වූද මුහුණත් සියල්ල සමාන වන ගැමින්ම ඒවාගේ වර්ගයස් එකම සවිදි බහුවස්ත්‍රයක් වෙනවා. ත්‍රිකෝණ නම් ත්‍රිකෝණ විය යුතුයි, සමචතුරස්‍ර නම් සමචතුරස්‍ර විය යුතුයි, පංචාස්ත්‍ර නම් පංචාස්ත්‍ර විය යුතුයි. අන්න ඒ නිසා මතක තියාගන්න මුහුණත් සියල්ල සමාන වෙන ගමන් ඒවාගේ හැඩයන් එහෙනම් සවිදි බහුවස්ත්‍රයන් පවා සෑම සමාන විය යුතුයි. සෑම ශීර්ෂකයේදීම හමුවන සේ මුහුණත් ගණන සමාන වූද ඝන වස්තුන් ප්ලේටෝ කැට ලෙස හැඳින්වේ. මෙවැනි ඝන වස්තු පහක් පමණ ඇත. ඒවා පිළිබඳව ඔබ විසින් මේ විට අධ්‍යයනය කර ඇත. සවිදි චතුස්තලය, ඝනකය, සවිදි අෂ්ටතලය, සවිදි ද්වාදශතලය සහ සවිදි විසංසිති තලය එම ඝන වස්තු පහ වේ. එම ඝන වස්තු ප්ලේටෝ කැට ලෙස හැඳින්වේ. ඉතින් රූපයකින් උත්පන්නලා තියෙනවා. සවිදි චතුස්තලයක්, ඝනකයක්, සවිදි අෂ්ටතලයක්, සවිදි ද්වාදශතලයක්, සවිදි විංශති තලයක් රූප 5ක් වෙන්නුම් කරලා තියෙනවා. එම රූප පහෙන් අපිට කියනවා මේවා ප්ලේටෝ කැට වලට අයිති වෙනවා කියලා. ප්ලේටෝ කැට වල මූලික අවශ්‍යතාවය තමයි පාදයන් සමානව වෙන්න. මුහුණ සමාන වෙන්න ඕන. ඒ වගේම මුහුණත් සවිදි ආකාරයක් වෙන්න ඕන. එකම හැඩයේ ත්‍රිකෝණ නම් ත්‍රිකෝණ, සමචතුරස්‍ර නම් සමචතුරස්‍ර, පංචාස්ත්‍ර නම් පංචාස්ත්‍ර ආකාරයෙන් එකම හැඩයෙන් වෙනනම් අපි එක ප්ලේටෝ කැටයක් කියලා පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් අපි තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා බලමු. අපිට මෙන්න මේ සම්බන්ධව තමයි කතා කරන්න තිබ්බේ. අපි අෂ්ටතල ගැන කතා කරා. හයයි තුන අභ්‍යාසයේත් අපිට මේ වගේ ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙනවා. පහළ වැක්වෙන වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. පළවෙනි එක අපිට අපි වෙනුවෙන් කරලා පෙන්නන්න කරලා. ඝන වස්තුවක් විදිහට ඝනකයක් කියලා තියෙනවා. ඝන වස්තුවේදී මුහුණත් වල හැඩය සමචතුරස්‍ර ආකාරයි. ඒ වගේම මුහුණ සියල්ල සවිදිද වේ, සවිදි වේ. එක් ශීර්ෂයේදී හමුවන මුහුණත් ගන්න සමානද? ඔව් සමානයි. ශීර්ෂයකදී හමුවන මුහුණත් ගන්න කීයද? 3යි කියලා තියෙනවා. ඒ අනුව ඝන වස්තු වල ප්ලේටෝ කැටයක් දෙන අධ්‍යයන බව විස්තර කරලා තියෙනවා. පළවෙනි එක ප්ලේටෝ කැටයක් වෙයි කියලාම කියලා තියෙනවා. ඝන කාව්‍යයක් ගැන කතා කරද්දී මුහුණත් වල හැඩය සමචතුරස්‍ර ආකාරයක් තියෙනවා, සුජුකෝණාස්‍ර ආකාරයක් තියෙනවා. ඒ නිසා මේ තව දුරටත් අපිට කතා කරන්න බෑ ප්ලේටෝ කැටයක් විදියට. ප්ලේටෝ කැටේ අර්ථ දැක්වීමේ විදිහ අපි පැහැදිලිව කිව්වා. යම් කිසි මුහුණත් වල විශාලත්වයන් සමාන විය යුතු අතර එම මුහුණත් වල හැඩයන්ද සවිදි ලෙසම සමාන විය යුතුයි කියලා. ත්‍රිකෝණ නම් ත්‍රිකෝණ, සමචතුරස්‍ර නම් සමචතුරස්‍ර, පංචාස්ත්‍ර නම් පංචාස්ත්‍ර විදියට ඒවා සමාන විය යුතුයි කියන කාරණේ අපි කතා කරා. ඒ සවිදි අෂ්ටතලය ගැන කතා කරනවා නම් ඒවායේ මුහුණත් ත්‍රිකෝණාකාර හැඩ වෙනවා. ඒ නිසා ඒ වගේම එය ඔයිල් ප්ලේටෝ කැටයක් විදියට හඳුන්වන්න පුළුවන්. සවිදි අෂ්ටතලයත් එහෙමයි. සවිදි ද්වාදශ තලය සහ සවිදි විංශති තලය සියල්ල අදාළ විදියට ප්ලේටෝ කැටයන් විදියට හඳුන්වන්න පුළුවන් 6.3 අභ්‍යාසය යටතේ. නමුත් මෙහි ප්ලේටෝ කැටයක් නොවිච්ච එකම වස්තුව වෙන්නේ ඝන කාභ්‍යය විතරයි. එයත් අපි විස්තර ඇතුව තේරුම් ගත්ත පුතේ ඇයි එහෙම නොවෙන්නේ කියලා.
ඉතින් අභ්‍යාසය තවදුරටත් ගණන් තියෙනවා. ඒ ගණන් වලින් තුත් බලාපොරොත්තු වෙන්නේ එකම තමයි. අපිට ඊට පස්සේ පෙන්눔 කරලා තියෙනවා ඝනකාභය හා පිරමීඩයක් ඇතුළත් සම්පූර්ණ ඝන වස්තුවක් ගැන. ඒ බැලුව බැලපටම කියන්න පුළුවන් එහි සමචතුරස්‍ර මූණත් අපිට පේන්නම තියෙනවා සමචතුරස්‍ර මූණත් 5ක් සහ ත්‍රිකෝණාකාර මූණත් 4ක්. එය කොහෙත්ම ප්ලේටෝ සම්බන්ධයත් සමග එකඟ වෙන්න විදියක් නැහැ. මොකද ප්ලේටෝ සම්බන්ධයේදී කතා කරා පැහැදිලිවම සියලුම මුහුණත් වල හැඩයන් එකම සවිදි බහුවස්ත්‍රයක හැඩය විය යුතුයි කියලා. ඉතින් නමුත් මේ සමචතුරස්‍ර සහ ත්‍රිකෝණ වල හැඩයන් පෙන්눔 කරන නිසා මේ ප්ලේටෝ කැටයක් ලෙස හඳුන්වන්න බෑ. ඉතින් ඔන්න ඕක තමයි අපිට මේ පාඩමෙන් කතා කරන්න තිබ්බේ. 6-7 දැනුමද ආශ්‍රය කරගෙන 8 ශ්‍රේණියෙත් අපිට කතා කරන්න තිබ්බේ මෙන්න මේ වගේ වස්තුන් මේ ක්‍රියාකාරකම් සම්බන්ධව තමයි. ඒ සාරාංශගත ගැන කතා කරනවා නම් සාරාංශගත ගැන කිව්වොත් සරල දාර සහිත ඝන වස්තුවක මූණ සංඛ්‍යාව සහ ශීර්ෂ සංඛ්‍යාව එකතුව දාර සංඛ්‍යාවට වඩා දෙකකින් වැඩි කියලා කියනවා. එය තමයි අපි ඔයිලර් සම්බන්ධතාවයෙන් කතා කරන්න තිබ්බේ. මූණ සියල්ල එක සමාන වර්ගයේ සවිදි බහුවස්ත්‍රයක් වූද සෑම ශීර්ෂකයේදීම හමුවන මුහුණත් ගන්න සමාන වූද ඝන වස්තු ප්ලේටෝ කැට ලෙස හඳුන්වන්නේ කියලා කියනවා. ප්ලේටෝ කැට ලෙස හැඳින්විය හැක්කේ සවිදි චතුස්තලය ගණකය සවිදි අෂ්ටතලය සවිදි ද්වාදශ තලය සහ සවිදි විංශති තලය යන ගස්තුන් 5ක් පමණි. දැන් අපි මෙහිදී කතා කරන්නේ දැන් ඔයිලර් සම්බන්ධය සහ ප්ලේටෝ කැටයන් ගැන කතා කරා. ප්ලේටෝ කැට 5ක් තියෙනවා කිව්වා. ඔයිලර් සම්බන්ධයටත් එක්ක සම්බන්ධ වන ඝන වස්තුන් ගැන කතා කරා. මූණත් සියල්ල එකම සමාන වර්ගයේ බහුවස්ත්‍ර සෑම ශීර්ෂයකදී හමුවන මූණත් ගැන සමාන වූ වස්තුන් ප්ලේටෝ කැට හැඳින්වෙනවා කියලා කිව්වා. ප්ලේටෝ කැට 5ක් තියෙනවා. එම ප්ලේටෝ කැට 5 ගැනත් අපි මෙහිදී කතා කරා. ඉතින් මේව ගැන කතා කරනවා නම් සාරාංශගතව අවසානට ඝන වස්තුන් මුහුණත් වල හැඩයන් මුහුණතේ ධාරයන් මුහුණත් ගන්න ධාර ගන්න සහ ශීර්ෂ ගන්න වෙන පැහැදිලිව පෙන්눔 කරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේවත් එකතු කරලා බලලා ඔයිලර් සම්බන්ධය සමග ගැලපෙනවාද නැද්ද කියන එක තේරුම් ගන්න. ඒත් එක්කම ප්ලේටෝ කැටයක් කියන්නේ මොකක්ද කියන එකත් හොඳින් මතක තියාගන්න. ප්ලේටෝ කැටයක් කියන දේ අපි මුල් වරට 8 ශ්‍රේණිය තමයි ඉගෙන ගත්තේ. නමුත් ඔයිලර් සම්බන්ධය නම් අපිට මේ පෙරත් ඉගෙනගෙන තියෙනවා. ප්ලේටෝ කැටයක් කියන දේ ඔබ 8 ශ්‍රේණියේදී මුල් වලට අදහපු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ සාකච්ඡා කරමින් පැවතියේ 8 ශ්‍රේණිය 6 වසර පාඩම ගණිතයේ. පෙර පාඩම් වගේම මේ පාඩමෙත් ඔබට යම්කිසි දෙයක් යම්කිසි මාතෘකාවක් යටතේ කතා කරගන්න පුළුවන් වුණා. මෙහිදීත් අපි බලාපොරොත්තු වුණා අපිට පුළුවන් විදියට පාඩම සාරාංශගත කරලා ඒ වගේම අභ්‍යාසයෙන් සාකච්ඡා කරන්න. ඉතින් අදට අපි නවතින්න තමයි සූදානම. අපි තවත් දවසක ටීච්මී ඔන්ලයින් තුලින් තවත් පාඩමක් සමගින් හමු වෙන්න පුළුවන්. අපි 7 වෙනි පාඩමත් එක්ක ඊළඟට හමු වෙමු. ඒත් එක්ක මේ පාඩනුත් නැවත ආවර්ජනය කරලා බලන්න. නැවත සාකච්ඡා කරන්න. එහි අරමුණක් තමයි අපේ අරමුණක් විදියට අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අදට අපි නවතිනවා. අපි තවත් දවසක හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.